සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණියෝ වරක් ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, විශේෂයෙන්ම අද දවසේදී අපි හැමදෙනාම බොහොම වටිනා කුසල කර්මයක් සිද්ධ කරන ගමන් සත්පුරුෂ ධර්මයක් කෘතෝපකාර ගුණ සිහිපත් කිරීමේ පින්කමක් අපි සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මතක් කළොත් ඔබටත් මුළු ලෝකෙටවත් සද්ධර්මයේ ලාභය ලබා දෙන්නට කටයුතු කරලා සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කරලා මීට වසරකට පෙර අපවත් වී වදාළා වූ ඒ ගෞරවනීය අපේ දරණාගම මහානායක මාහිම්පන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීමෙන් කෘතෝපකාර ගුණ සැලකීම් වශයෙන් මේ පින්කම අද දවසේ සිද්ධ කරන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුව පරිදි ඒ මහානාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නටත් පින්වත් ඔබට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ළඟ කරගන්නටත් මේ අවස්ථාව වටිනා අවස්ථාවක් කරගන්න ඔබට පුළුවන්. ඒක වෙන්නේ පින්වතුනි මේ දේශනා කරන දේශනාව ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්නට, තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී මේ දේශනාවට අනුවම හිත මෙහෙවමින් සකසා ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා මුලින්ම මතක් කරනවා. පින්වතුනි, අද දවසේදී ඉතාමත්ම වටිනා ඔබ ලබපු මනුෂ්‍ය ජීවිතය ඔබට හිස් නොවන, ඔබ බුද්ධිමත් නම්, ඔබ නුවණක් තියනවා නම්, ඔබට ඇස් ඇතිනම් දකින්නට ලැබෙන, දකින්නට පුළුවන් වටිනා ධර්මයක්, දර්ශනයක් මම පෙන්වලා දෙනවා ධර්මයේ තුලින්. පින්වතුනි, මුලින් කෙටියෙන් යමක් මතක් කට යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි, මේ සසර මුල් කෙලවරක් හොයන්නට බෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් වැහිලා, තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා මේ සත්වයා බොහෝ කාලයක් සසර දුවනවා, සැරිසරනවා කියලා. මේ දීර්ඝ සංසාරේ මව්මල දුකට අඬපු කඳුළු, පියාමල දුකට අඬපු කඳුළු, සහෝදර සහෝදරි ඥාති හිතයිසින් මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සිව් මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඔබටත් මටත් භව ආවරණයක් තියෙන නිසා අතීත අධ්‍යානය නොපෙනුනාට, ඔබත් මමත් ගමන් කරන්නට තියෙන දුක්සහගත සසර ඉදිරි පැවැත්ම නොපෙනුනාට භව ආවරණය දුරු කළ තථාගතයන් වහන්සේ පෙන්වුවා, ඔබත් මාත් පැමිණි සසර ගමන සුළුපටු නොවන බව. ඒසා විශාල දීර්ඝ සංසාරික දුක් විඳින්මින් අපි හැම දිනාටම එන්නට උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමුක්ඛංශන දේශනා නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු නිසා, අවබෝධ කර ගන්නට නොහැකි වීම නිසා. පින්වතුනි, එක්තරා දිනක් බුදුරජාණන් වහන්සේ මුං ඇට 7ක් පමණ ගල් කැට 7ක් අතට අරගෙන ඒ ටික හිමාල පර්වතයට
පෙන්නලා උපමා කළා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච ditthi සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක මේ හිමාල පර්වතය වගේ ඉතිරි වෙච්ච දුක මේ මුංගට සතක් පමණ ගල් කැට තරම් එයා වැඩි බර අයින් කරගත්ත කෙනෙක් කියලා. ඒ වගේම මේ පින්වුතුන්ටත් මතක් කරනවා අද දවසේදී හරි අපිට මේ බුද්ධ ශාසනය ආදරෙන් ඇසුරු කරන්න පුළුවන් වුණොත් ඇස් ඇතුව වාසය කරන්න පුළුවන් වුණොත් ඒ අමාමෑණියන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මය අපිට තේරුණොත් මේ දුක් සහගත සසර නිමා කරගන්නට පුළුවන්. ඒ දුක් සහගත සසර නිමා කරන දහම් මැස උපදින ඊ타ත්ම වටිනා දහම් පරියායක් දර්ශනයක් මම අද ඔබට පැහැදිලි කරලා දෙනවා. මම මේ දේශනාව කරන අතරේදී පින්වත් ඔබට යම් යම් ප්‍රශ්නාර්ථ මතුවෙන්න පුළුවන්. නොඑක් අදහස් එන්න පුළුවන්. මේ සිතින් මතක් කරනවා හිතේ තර්ක විතර්ක කරන්නේ නැතුව ඒ ප්‍රශ්න ඔස්සේ හිත මෙහෙවන්නේ නැතුව දේශනාව අවසන් වෙනකම්ම ශ්‍රවණය කරන්ට කියලා. මේ දේශනාව ශ්‍රවණය කරලා මේ රටේ නෙමෙයි ලෝකවාසී බොහෝ දෙනෙක් මේ දේශනාව ශ්‍රවණය කරයි. ඕනම කෙනෙකුට යම් ප්‍රශ්නාර්ථයක් ඇති වුණොත් ඒකට ප්‍රතිඋත්තර සැපයීම් වශයෙන් කරුණු කාරණා ධාර්මිකව පහදලා දෙන්න මම කැමතියි. ඊට ඉඩ අවස්ථාවකුත් පහු කාලෙදී සලසා දිය හැකි කියන කාරණාවත් මතක් කරනවා. මතක් කළා අපි අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි උපදවා ගත යුතු ඒ දර්ශනය මොකද්ද කියන කාරණාව අපි බලමු. විශේෂයෙන් අද මම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ලැබුවේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප කාණ්ඩේ දර්ශනයෙන් පහකට කෙලස් මොනවද කියලා මාතෘකා කරලා විස්තර කරන කොටස. එතනදී තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා දර්ශනයෙන් පහකට යුතු ධර්මය මොනවද? කතමේ ධම්මා දස්සනේන පහතබ්බා. කුමන ධර්මයක් දර්ශනයකින් පහකට යුතුද? තථාගතයන් වහන්සේම ප්‍රශ්නාර්ථයට පිළිතුරු සපයමින් තීනි සංයෝජනානි සංයෝජනියෝ බැඳුම් තුනක් තියෙනවා. මේ සංයෝජන තුන දර්ශනයෙන් පහකට යුතුයි. මොකක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයේ පින්වතුනි දර්ශනයකින් නැතිකට යුතුයි. මං කෙටියෙන් දර්ශනය පැහැදිලි කරන්න ඉස්සෙල්ලා සංයෝජනය කෙටියෙන් විස්තර කරන්නම්. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද?
ඉද අස්සුතවා පුතජ්ජනෝ අරියානං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනේතෝ සත්පුරුසං අදස්සාවි සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනේතෝ ආර්යං නොදක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති සත්පුරුෂයන් නොදක්කා වූ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මිල නැති හොඳට බලන්න අසෘතවත් පෘතජ්ජනයා රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් හැටියට සත්වයක් හැටියට පුද්ගලයෙක් හැටියට දකිනවා අත්තනීවා රූපං එහෙම නැතිනම් රූපය ආත්මයට හිත එකක් ආත්මය පවතිනට උපකාර එකක් හැටියට හෝ දකිනවා රූපවන්තං වා ආත්තානං නැත්තං ආත්මය රූපවත් එකක් මගේ ආත්මය දැන් මේ විදිහේ රූපවත් එකක් වෙලා රූපය අතහැරෙනකොට මගේ ආත්මය ආපහු වෙන රූපයක් ගන්නවා දැන් මගේ ආත්මය රූපවත් වෙලා කියලා හෝ දකිනවා එහෙම නැතිනම් රූපස්මින් අත්තානං රූපයේ කෙරෙහි රූපයේ තුල මගේ ආත්මය වැසගෙන ඉන්නවා කියලා හෝ හිතනවා මේ විදිහට වේදනා සංඥා විඳින බව හඳුනන බව සංකාර හිතන බව විඥාන දැනගන්න බව කියන මේ ධර්මතා පහ කෙරෙහිම මෙන්න මේ වගේ දෘෂ්ටියක් පවතිනවා අදහසක් ඇති වෙනවා දර්ශනයක් නැති කෙනෙකුට සත්පුරුෂ ධර්මය අහලා සත්පුරුෂයෝ දැකලා නැත්තම් සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති කෙනාටයි එහෙම වෙන්නේ ඊගාවට විචිකිච්ඡා කියලා කියන්නේ සත්තරී කංකති විචිකිච්ඡති ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි සැක කරන විචිකිච්ඡාති උබ්බන්තේ කංකති ඒ වගේම පෙර ජීවිතේ පෙර අපේ හිටියනම් කොහේ ඉන්නේද කොහොම ඉන්නේද කියලා සැකයි අපරන්තේ කංකතේ අනාගතයට අපි මැරිලා කොහාට යයිද කොහේ උපදීද මොකෙක් වෙලා මොකෙක් වෙයිද කියලා ප්‍රශ්න පූර්ව අපරන්තය ගැන ප්‍රශ්න ඉදප්පච්චේතා පටිච්ච සම්පද ධම්මේසු කංකති මේ ප්‍රත්‍යයෙන් උපදින්නේ කියලා පටිච්ච සම්පදාය ගැන දන්නේ ඒක සැකයි ඒ වගේම විසුද්ධිය පිණිස විමුක්තිය පිණිස නිදුක් බව පිණිස සිල්වත් වෙනවා සීලෙන් හෝ දෘෂ්ටියකින් හෝ නොයෙක් විදි වෘත සමාදානයකින් විසුද්ධිය පිණිස කටයුතු කරනවා ඒකට කියනවා සිල් වෘත පරාමර්ශනය කරනවා ස්පර්ශ කරනවා ඒකට කියනවා සීලබ්බත පරාමර්ශ කියලා මෙන්න මේ ධර්මතා තුන ඇති වෙන්නේ දර්ශනයක් නැති කෙනෙකුට බෞද්ධ දර්ශනය හරියට ලැබුණා නම් බෞද්ධ දර්ශනය තියෙනකොට මේ ධර්මතා තුන තමන් කෙරෙහිලා නැහැ කියලා ditthi සම්පන්න පුද්ගලයා තමාවම දකිනවා සක්කාය දිට්ඨිය හඳුනගන්න හොඳ ලක්ෂණයක් තියෙනවා සක්කාය දිට්ඨිය තියෙනවා නම් උබ්බන්තේ කංකති අපරන්තේ කංකති
තමන් කෙරෙහි පවතිනවා. තමන්ටම තමන්ගේ හිත මනින්න පුළුවන්. ඇත්තටම මම කොහේ ඉඳන් එන්නේ නැද්ද කියලා නිකමට විමසීමක් කළොත් ඇත්තටම හිතේ නොවිසඳුණු කමක් ප්‍රශ්නාර්ථ ගතියක් තමන් කෙරෙහි හම්බ වෙයි. ඇත්තටම මම මැරිලා කොහේ යයිද මේ සත්‍යය කොහේ යයිද කිව්වොත් නොවිසඳුණු ගතියක් ප්‍රශ්නාර්ථ ගතියක් තමන් කෙරෙහිම දකින්න පුළුවන් වෙයි. ඒ විචිකිච්ඡාව තියනවා කියන්නේ සක්කාය දිට්ඨිය තියනවා කියන එකට හොඳ ලක්ෂණයක්. සක්කාය දිට්ඨිය තිබුණොත් විචිකිච්ඡාව හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ සංයෝජන තුන මොනතරම් වීරියක් තිබුණත් මොනතරම් සීලයක් තිබුණත් මොනතරම් චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් තිබුණත් අයින් වෙන්නේ. ඒ සංයෝජන තුන ගෙවෙන්නේ දර්ශනයකට. ඒ දර්ශනය මොකක්ද? මම අද ඔගොල්ලෝ හිතුවේවත් නැති පැතිකඩක් කියලා දෙන්න යන්නේ. ඒ දර්ශනය මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබෙන්නේ කොහොමද? පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වුණොත්. පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයෙන් තමයි න්‍යාය ලබා දෙන්නේ. පටිච්ච සමුප්පාදය විස්තර කරන්නෙම චතුරාර්ය සත්‍ය පැහැදිලි කරලා දෙන්න. මේ ශාසනේ තුන් ආකාරයකට බෙදනවා. පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා. පරියප්තිය කියලා කියන්නේ පෙළ දහම. පරියප්තිය වැරදුනොත් පෙළ දහමෙන් පෙනෙන අර්ථය වැරදුනොත් වරදිනවා ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් වරදිනවා ප්‍රතිවේදේ නැත්තම් මාර්ගඵල. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය කොයි වෙලාවක හරි වැරදුනොත් වරදිනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය වැරදුනොත් වරදිනවා මාර්ගය. මාර්ගය වැරදුනොත් ඵලයන් වරදිනවා. අපිට අද දවසේදී ප්‍රධාන න්‍යායක් නැති වෙලා, පැහැදිලි දර්ශනයක් නැති වෙලා, හරියට සොහනකට දාපු මලකුණක් නොයෙක් විදිහේ සුනකයෝ ආදී සත්තු ඒ පැත්තෙන් අදිනවා මේ පැත්තෙන් අදිනවා තම තමන්ට කෑල්ලක් ගන්න වගේ අද දවසේදී අපි එක එක්කෙනා අතනින් අදිනවා මෙතනින් අදිනවා අතනින් අදිනවා මෙතනින් අදිනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එක එක්කෙනා එක එක තැන් වලින් එහාට අදිනකොට මෙහාට අදිනකොට එක එක්කෙනාගේ අතට එන කෑලි කියනවා. ඒ හින්දා මහා දෘෂ්ටි ගොඩක් ඇති වෙලා මිත්‍යා මතවාද ඇති වෙලා මේ වගේ මිත්‍යා මතවාද බොහෝ වෙන්න නොයෙක් අදහස් එන්න හේතුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා එක එක්කෙනා එක එක තැන් වලින් ඇද බලන එක. එහෙම කරන්න හේතුව මේ ශාසනයට ප්‍රධාන න්‍යායක් තිබිලා නැහැ. චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රධාන මාර්ගයක් තිබිලා නැහැ කියලා මට හිතෙනවා. අපි ඒ ටික පොඩ්ඩක් විමසලා බලමු. මම දැන් ඕගලන්ට කියලා දෙන්න හදන්නේ, පින්වතුන්ට කියලා දෙන්න හදන්නේ බෞද්ධ දර්ශනය. ඒ බෞද්ධ දර්ශනය හරියටම හරි ගියොත්
ඒ බෞද්ධ දර්ශනය විස්තර කිරීම හරියටම හරි කියලා දකින්න ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒ දර්ශනය දකිනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා පටිච්ච සමුප්පාදය අවබෝධ වෙලා ඒ අවබෝධයත් එක්කම තමන් තුළ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් නැහැ. මෙන්න මේ ධර්මතා තමන් කෙරෙහිලා දකින පුද්ගලයාට තමන් කැමති නම් දිට්ඨි සම්පන්න බව ප්‍රකාශ කළ හැකි. අපි බලමු පොඩ්ඩක් විග්‍රහ කළා මේ ශාසනයේ බෞද්ධ දර්ශනය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට කොහොමද පෙන්වන්නේ කියලා. මම මේ පෙන්වන්න හදන කරුණු ටික අතරෙදි ඔබට යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙන්න පුළුවන්. ඒකයි මුලදී මතක් කළේ. ඒ ප්‍රශ්නවලට කලබල වෙන්නේ නැතුව දේශනාව අවසන් වෙනකන් හොඳට අහගෙන ඉන්න කියලා මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දර්ශනය පැහැදිලි කරනවා පටිච්ච සමුප්පාද ධර්මය හරහා. පෙර ජීවිතේ මේට පෙර ජීවිතේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා දුක්ඛ දන්නේ දුක ඇතිවීම දන්නේ දුක නැතිවීම දන්නේ නැති කරන මඟ නොදන්නවා කියන අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තා. මෙන්න මේ સિદ્ધාන්තය බලන්න. අවිද්‍යාව කියන්නේ සත්වයක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ මමද? නෑ. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්. අවිද්‍යා පච්චය සංඛාරාණං අවිද්‍යාව ප්‍රත්‍යනෝයි කර්ම රැස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් තව සත්වයේ කර්ම රැස් කරගෙනවත් තව පුද්ගලයේ කර්ම රැස් කරගෙනවත් මම කර්ම රැස් කරගෙනවත් නෙවෙයි. අවිද්‍යාව හේතුවෙන් කර්ම රැස් වුණා නම් සංඛාර පච්චය විඥානං කර්මය නිසා නම් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැමිණියේ. එහෙනම් සත්වයේ ඉපදීම තියනවවත් පුද්ගලයේ ඉපදීමවත් මගේ ඉපදීමවත් නෙමේ සංඛාර නිසා විඥානය වුණා. ධර්මතා අවිද්‍යාව හේතුයි සංඛාරයට සංඛාරය හේතුයි විඥාණයට. ඒ විඥානේ හේතුණා මේ කය සවිඥානික වෙන්න. ඒ ටික හේතුණා මේ ආයතන ටික හැදෙන්න. ඒක හේතුණා ස්පර්ශ වෙන්න. ස්පර්ශ වෙච්ච අරමුණ හේතුණා විඳින්න කියලා. කෙටියෙන් ගත්තොත් පෙර කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණා අපිට. මේ ස්කන්ධ ටික සත්වයක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි කෙනෙක් නෙමෙයි. යම් රූපයක් තියෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත සහ උපාදාය රූපයි. වේදනා සංඥා චේතනා කියලා චෛතසික ටිකක් තිබුණා නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයකින් යම් විඥානයක් සිතක් තියෙන නාම රූප ප්‍රත්‍යයකින් මේවා නොදන්නව වෙන්න පුළුවන්. නමුත් මේ එකක් ගන්න අවශ්‍ය නැහැ. මෙතනින් මතක් කළේ පෙර කර්මයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණාම මේ විපාක ස්කන්ධ කෙරෙහි තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම පින්වතුනි මේ තණ්හා උපාදාන කියලා කියන්නේ කර්මයක් නෙමෙයි. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වුණාම කාම භවයේ උප්පත්ති භවය හැදෙනවා. කාම භවයේ උප්පත්ති භවය හැදෙනවා කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයේ ඉපදීම වෙනවා. විපාක ස්කන්ධ ටිකකට
තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු කළාම සත්ව පුද්ගල භාවය උපදිනවා. මාව උපදිනවා. මේ කය දැන් මේ රූපය පෙර අවිද්‍යා කර්මයට හටගත්ත කයක්. නායම් භික්ඛවේ කායෝ තුම්මහකං නාපි අඤ්ඤේසම් පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහණෙනි මේ කය උඹලගේ නෙවෙයි. තව කෙනෙකුගෙත් නෙමෙයි, පුරාණ කර්මෙන් හටගත්තේ. හරි, පුරාණ කර්මෙන් හටගත්ත මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයි. ඔන්න දැන් විපාක ස්කන්ධය හැදුණා කියන්නේ. දැන් වර්තමානයේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් කරන්නේ මේ කය ඒතං මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා මේ කයට අපි හිත නමනවා. මේ විපාක ස්කන්ධ ටිකට මේ කෙලෙස් ටික එකතු වුණාම තමන්ව නිර්මාණය වෙලා සත්ව පුද්ගලයා ඉපදිලා. ඔන්න දැන් මේ මම තමන් උපන්නාම තමන්ගේ ඉපදීම ඇති තැනදී දැන් ජරා මරණ දුක පෙනේ. දැන් ඔබට ලෙඩවීමේ දුක තියෙයි. ඔබ ලෙඩ වෙන කෙනෙක්, ඔබ මහලු වෙන කෙනෙක්, ඔබ මරණයටපත් වෙන කෙනෙක්. ඔබ ජරා මරණයෙන් යුක්තයි. ඔබ යම් වෙලාවක දැක්කේ නැත්තම් මම ඉපදිලා ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන යම් තාක් මේ ජරා මරණ දුකක් ඔබට විඳින්න වෙලා තියෙනවා නම් ඒ දුක ඇති කලේ පෙර කර්මයට හටගත්ත මේ රූපය මම මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගත්ත නිසයි කියලා මේ දුකට හේතුව තණ්හා උපාදානයි කියලා ඔබ දැක්කේ නැත්තම් මේ කය මම මගේ ආත්මයයි කියලා නොගත්තොත්, මේ කය තණ්හා උපාදාන වශයෙන් නොගත්තොත් ජරා මරණ දුක විඳින්න වෙන්නේ නැහැ කියලා නිරෝධය ඔබ නොදක්කොත්, එනං සීලයක පිහිටලා සමාධි වඩලා කයේ ඇත්ත දැකලා කය මම මගේ කරපු කෙලෙස්ය ගෙවල දුක නිරුද්ධ කළ යුතුයි කියලා වැඩසටහන දන්නේ නැති වුණොත් අද දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං නිසා අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙයි. අද අවිද්‍යාවෙන් කර්ම රැස් වුණොත් මතුවටත් මේ වගේම විඥානයේ නැවත රූපයකට බැසගනී. ආය දුක්ඛ ස්කන්ධ ටික හදයි. එදාටත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් යෙදිලා දුක උපදී. විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කළා එදාට සත්පුද්ගල භවයේ දුක විඳී. එදාටත් දුක ඇතිවීම නැතිවීම තේරුම් ගන්න බැරි වුණොත් අවිද්‍යාවෙන් ආයෙත් කර්ම රැස් කරගනී. මේ පටිච්චසමුප්පාද සිද්ධියේ කෙරවලක් නැහැ. මම මේ කියපු ටික තේරුම් නැත්තම් මම ආපහු මේ පින්වතුන්ට මුලින්දන් ටිකක් සරල කරලා මතක් කරන්න. මේ පටිච්චසමුප්පාද අංග 12 ඇතුලේ තුන් කාලයක් කඩන්න එපා. තණ්හා උපාදාන කියන තැනකින් කර්ම භවයක් හදලා මතු ජාති ජරා මරණයි කියලා පැනෙවුවොත් වැරදි. එතකොට අපිට නිවන් දකින්න වෙන්නේ මරණයෙන් පස්සේ වෙනවා. එහෙම තැනක් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අද ඔබත් මාත් දුක් විඳින තැන සංසාර චක්‍රයක්. චක්‍රයක් කියන්නේ රවුම. හොඳට බලන්න පෙර අවිද්‍යා කර්මෙන් පටන් ගත්ත මේ චක්‍රය. පෙර අවිද්‍යාව කියන්නේ පෙර ජීවිතයේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං කියන තැනින් පටන් අරගත්ත මේ චක්‍රය කර්ම රස කළා විපාක ස්කන්ධ ටිකක් හදලා ඒකට කෙලෙස් එකතු කළා අද දුක දක්වා ගෙනාවා. අද
ආරම්භක තැනටම ආවා. අද දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන වුණොත් ආයත අවිද්‍යාව. ජරා මරණ දුක නොදන්නකොට ආයෙත් පටන් ගන්නවා අවිද්‍යාවේ. මැදින් කඩන්න බෑ. මේක චක්‍රයක් නම් දුක නොදන්නා අවිද්‍යාව නිසා ආපහු දුක හැදෙනවා. දුක දුක ඇතිවීම නැතිවීම නොදන්නකොට ආපහු අවිද්‍යාව ඇති වෙනවා. ඔය සිද්ධිය දැක්කොත් ඔබට දර්ශනයක් හම්බ වෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. අද ඔබට මේ කය මම කියලා හිතෙනවනේ. මේ කය මම කියලා දකින එකට කියන සක්කාය දිට්ඨිය කියලා. ඔබට සක්කාය දිට්ඨිය හඳුනා ගන්න තව පහසුයි ක්‍රමයක්. මම කොහේ ඉඳලා එන්නේද කියලා හෙව්වොත් ඇත්තටම ඔබට හිතට ප්‍රශ්නාර්ථයක් එයි. ඇත්තටම මම මැරිලා කොහාට යයිද කියලා හෙව්වොත් ඒත් හිතට ප්‍රශ්නාර්ථයක් එයි. විචිකිච්ඡාවෙන් ඔබ මිදිලා නැත්තම් සක්කාය දිට්ඨිය ඇති බවට හොඳ ලක්ෂණයක්. සක්කාය දිට්ඨිය තිබුණොත් විචිකිච්ඡාව ඇති බවට හොඳ ලක්ෂණයක්. හොඳයි. මේ කය මම කියලා සක්කාය දිට්ඨිය හිටින්නත් මම කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද කියලා పూర్ව අපරාන්තයේ නොවිසඳුණු කමක් ඇති වෙන්න හේතුව ඔබට දර්ශනයක් නැතිකම. පටිච්ච සම්පදාය නොදැකීම. මම ඒක ඉස්සෙල්ලා කියපු න්‍යාය ඔබේ ජීවිතේ මම පැහැදිලි කරලා දෙන්නම්. පෙර ජීවිතයේ චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් මේ විපාක ස්කන්ධ ටික විපාක නාම රූප දෙක හැදුනා. ඒ විපාක නාම රූප දෙකට විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික Tamanට යෙදුනහම මේ කය දැන් ඔබට පෙනෙනවා මම වගේ. පුරාණ කර්මයට හටගත්ත රූපය. ඒ රූපය ඔබ ඇහින් දකිනකොට ඔබේ මනස පැත්තේ යෙදෙනවා මේ කය මම, මේ කය මගේ, මේ කය මගේ ආත්මය කියන ගතිය. ඔබ දන්නේ නැත්නම් විපාක ස්කන්ධ ටිකකට මෙහෙම කෙලස් ටික යෙදුණා නේද කියලා. ඔබට හිතෙන්නේ මේ කයම මම කියලා. ඔබට දර්ශනයක් ආවොත් මේ කය කනබුන ආහාරයෙන් හැදුනේ. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික යෙදුනහම මේ කය මම වගේ පේනවා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මේ කයට මමයි කියලා අත දික් කරන්නේ. මම ඔබට පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් කියන්න. ඔබේ පින්තූරයක් ඔබේ ගෙදර බිත්තියේ ගහලා තිබුණොත් ඒ පින්තූරේ දකින්නකොට ඔබට මේ මම කියන අදහස එනවද නැද්ද? එනවා. හොඳට බලන්න ඒ පින්තූරේ මම හින්දා ඔබට මාව පෙනෙනවද? ඇහැට ඒ රූපේ පෙනෙනකොට ඒ රූපේ මම කියලා පෙනෙන විදිහේ කෙලෙසයක් ඔබ තුල යෙදුණු හින්දා ඒ රූපේ මම කියලා පෙනෙනවද කියලා? ඒ රූපේ මම හින්දා මම කියලා පෙනෙනවා නෙමෙයි. ඇස් ඉදිරි පිටට එන පෙනෙන ඒ රූපයට මේ මම කියලා පෙනෙන විදිහේ කෙලෙසයක් තමන්ගේ මනස පැත්තේ යෙදුනහම දැන් තමන්ට ඒ රූපේ මම වගේ නම් පෙනෙන්නේ. දැන් ඒක මට පෙනෙන හැටි. ඒ රූපේ මම කියලා මට පෙනෙනවා නම් ඒ රූපේ මමයි කියලා අත දික් කරන්න සුදුසුද කියලා බලන්න. ඒ මම කොහෙන්ද එන්නේද කොහාටද යන්නේ කියලා රූපේ පැත්තෙන් పూర్ව අපරයට දුවන්න සුදුසුද කියලා බලන්න. ඒ වගේ මේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුනහම මේ කය ඔබට මම වගේ පේනවා. මේක ඔබට පෙනෙන හැටි. ඔබට මම වගේ කය පෙනෙනකොට ඔබ දන්නේ නැත්තම්
රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදුනේ පුරාණ කර්මයෙන් හටගත්තේ. ඒ රූපයට මම කියලා පෙනෙන විදිහේ කෙලස් ටිකක් මනසි යෙදුනේ හින්දා කය මම වගේ පේනවා නේද කියලා විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කරලා මේ කය මම කරලා පෙන්නනවා කියලා දන්නේ නැත්තම් ඔබට මේ කය ඇත්තම වෙනවා. ඔබට දුක ඇත්ත වෙනවා. ඔබ දුක ඇති කරපු හේතුව දන්නේ නැති වුණොත් මේ කය මම කියන තැනකින් ඉන්නේ නම් මම යනවා මම එනවා මම කනවා බොනවා කියන තැනකින් නම් ඉන්නේ. ඒ මම ලෙඩ වෙන්න මහලු වෙන මරණයටපත් වෙන ඒ දුක හැදුවේ මේ කය මම කියලා පෙන්නපු තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා කියලා දන්නේ නැත්තම් මේ කය මම කියලා පෙන්නන තණ්හා උපාදානය කෙලෙස් නැති කළොත් මම විදිහට සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට මගයි කියලා දන්නේ නැති වුණොත් ඔබ ඇත්තටම මොලයි කර්ම රැස් කරන්නේ. තව පැත්තකින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබගෙන් ඇහුවොත් ලෝකේ කියන්නේ මොකක්ද කියලා ඔබ කියයි මේ මහා සෑය තියෙනවා. තව ගොඩාක් පිරිස් ඉන්නවා බණ අහන්න ඇවිල්ලා. අවට මල් වලින් සරසලා තියෙනවා කියලා ඔබ කියයි. ඔක තමයි ඔබට පේන ලෝකේ. මම නෑ කියන්නේ නැත්ත. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ. ඔබ විස්තර කරන්නේ ඔබට පේන්නේ නැහැටි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. පංච උපාදානස්කන්ධ ලෝකේ කියලා. පෙර අවිද්‍යාවෙන් විපාක ස්කන්ධ ටික කියන්නේ ඇහැට පෙනෙන කනට ඇහෙන මේ ස්කන්ධ ටික හැදුනහම ඔබට පෙනෙන දෙයට අත්වාද උපාදානෙ යෙදුනහම ඔබට පේනවා මේ සත්වයේ පුද්ගලයෙ ඉන්නේ කියලා. කාම උපාදානෙ යෙදුනහම මේ බොහෝ වටිනා දේ තියෙනවා කියලා ඔබට පේනවා. ඔබ යම් වෙලාවක දර්ශනයක් තිබුණොත් ඔබට මේ තව සත්වයේ පුද්ගලයෙ ඉන්නවා කියලා පෙනෙන දෙයට කෙලස් ටික එකතු වුණාම මට පෙනෙන කමක් නිර්මාණය වෙලා නේද කියලා දැක්කොත් ඔබ පංච උපාදානස්කන්ධ ලෝකේ ඔබ තුල දර්ශනයක් දකිනවා. ඔබ කිසිම වෙලාවක රූපයට අත දික් කරන්නේ සත්වයා කියලා. සත්ව පුද්ගල භාවයට පේනවා. ඒ සත්ව පුද්ගල භාවයට පේන්නේ සත්‍ය අපි මෙච්චර කාලයක් හිටියේ මේ සත්ව පුද්ගල භාවයට පේන්නේ තව සත්ව පුද්ගලයෝ ඉන්නවා හින්දායි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පටිච්ච සමුපාදය හරහා විපාක ස්කන්ධ ටිකකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම අත්වාද උපාදානිය යෙදුනහම දැන් මේ රූප ටික ඔබට පෙනෙන්නේ සත්වය හැටියට පුද්ගලයෝ හැටියට ආත්ම හැටියට. තමන්ට ලෝකයේ නිර්මාණය වෙලා ලෝකේ ඉපදිලා කියලා දැක්කොත් ඔබ කිසි වෙලාවක මේ සත්වයෝ කියලා රූපයට සත්වයෙක් කියලා ඇඟිල්ල දික් කරන්නේ. රූපේ සත්වයෙක් හැටියට දකිනවා නම් රූපේ ඇසුරු කරගෙන සත්වයෙක් හැටියට දකිනවා නම් ඒ අසෘතවත් පෘතජ්ජනය මේ පටිච්ච සමුපාදය නොදන්න චතුරාර්ය සත්‍ය නොදන්න කෙනා. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයට පෙනෙන දුකක් තියෙනවා නම් ඔය දුක හැදුවේ සත්ව පුද්ගල භාවයට පෙන්වන තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසා නේද කියන දර්ශනය නැති කෙනා. මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැති කළොත් මේ සත්ව පුද්ගල භාවයෙන් දුක නැති කරන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිපදලා සමතකමඨානකින් හිත වඩමින් මේ ස්කන්ධ ටිකේ ඇත්ත බලලා මේ ස්කන්ධ ටික පුද්ගල භාවයට පෙනෙන කෙලෙසිය ගෙවාගත යුතුයි කියලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ඔබට තිබුණොත් ඔබට දර්ශනයක් හම්බ වෙනවා මේ දුක ඇති වෙලා තියෙන තමන් තුලින් කියලා. අසෘතවත් පෘතජ්ජනයාගේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස මේ මොකද්ද? අසෘතවත් පෘතජ්ජනයා හිතන්නේ මේ ලෝකේ සත්වයේ පුද්ගලයෝ හිටියා.
බොහෝ වටිනා බඩු මුට්ටු රන් රෙදි මුතුමැණික් තියෙනවා. ඒ තියෙන ලෝකෙට අපි උප්පත්ති වශයෙන් ආවා. ඇවිල්ලා තියෙන වස්තු ඉන්න පුද්ගලයා ඇසුරු කරගෙන ජීවත් වෙනවා. අපේ කර්මානුරූපව මැරිලා යනවා මේ වස්තු පුද්ගලයෝ ඉන්නවා කියලායි අසෘත පුතඥය දකින්නේ. නමුත් ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා දකිනවා චස්සු ලෝකෝ සමුප්පන්නෝ ආයතන හය ඇති කලි ලෝකේ උපන්න කියලා. පෙර අවිද්‍යා කර්මයට ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික ඇති වුනහම ඒකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම ඔබට මේ සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම නිර්මාණය වෙලා නම් දැන් ලෝකය ඔබට ඉපදිලා නම් ඔය ලෝකයට හේතුව මේ වස්තු වටිනාකමට පෙන්නපු මේ වස්තු පුද්ගල භාවයට පෙන්නපු කාම උපාදාන අත්වාද උපාදාන ditthi උපාදාන කියන කෙලෙසයි කියලා දැක්කොත් මේ කාම උපාදාන ditthi උපාදාන අත්වාද උපාදාන කියන සතර උපාදානයේ නැති වුණොත් මේ වස්තු පුද්ගල භාවයට පෙනෙන වටිනාකමට පෙනෙන කමින් තමන්ට මිදෙන්න පුළුවන්. ඒ වටිනා දේ වස්තු විනාශ වෙලා යන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දැනගත්තොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊට මගයි කියලා දන්නවා නම් අන්න ඒ දැකීමට කියන දර්ශන භූමිය කියලා. ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් අශ්‍රුතවත් පෘතජ්ජනයා හිතන්නේ සත්වයේ පුද්ගලයෝ ඉන්න හින්දා සත්වයේ පුද්ගලයෝ පේනවා කියලා. ශ්‍රුතවත ආර්ය ශ්‍රාවකයා දකින්නේ තමන්ගේ පැත්තෙන් පෙනෙන දෙයට සත්ව පුද්ගල භාවයට පෙනෙන කෙලෙස් තියදෙන හින්දා මට සත්ව පුද්ගල භාවයට පේනවා කියලායි දකින්නේ. ඔබට දර්ශනයක් තිබුණොත් සත්ව පුද්ගල භාවයේ දුක ඔබ තුල ඇති උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු නිසායි කියලා ඔබ දැක්කොත් මේ කෙලෙස් ටික නැති කළොත් සත්ව පුද්ගල භාවයෙන් යන දුක නැති කරන්න පුළුවන් කියලා දැක්කොත් ඒ දර්ශනය දකිනකොටම ඔබට සක්කාය දිට්ඨියට ඉන්න රූපයට කවදාවත් ඇඟිල්ල දික් කරන්නේ සත්වයක් කියලා. මොකද රූපේ සත්වයක් කියලා මට පෙනෙනවා. රූපේ සත්වයක් කියලා මට පෙනෙනවා කියන එකයි රූපේ සත්වය කියලා ගන්න එකයි අතර ධර්මතා දෙකක්. මේකට කියන පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා. උපාදාන ස්කන්ධයකට උපාදානයකට හැදුණු ලෝකයක්. ටීවී එකේ තියෙන රූපයත් ඔබට පුද්ගලයෙක් හැටියට පේනවනේ. ටීවී එකේ තියෙන රූපය පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ ඒ රූපේ කෙනෙක් හින්දාද ඒ රූපේ කෙනෙක් කියලා පෙනෙන කෙලෙසයක් මන් තුල එදිලද කියලා බලන්න. ඒ රූපේ කෙනෙක් කියලා පෙනෙන කෙලෙසේ මන් තුල යෙදුණු හින්දා මට පුද්ගලයෙක් හැටියට පෙනෙනවා නම් මන් ටීවී එකේ තියෙන රූපෙට ඇඟිල්ල දික් කළා ඒ රූපේ සත්‍යයක් කියලා ගත්තොත් හරියද? ඒ රූපයට අත දික් කළා ඒ සත්‍යය කොහෙන්ද එන්නේද කොහාට යයිද කියලා අහන්න සුදුසුයිද? නෑ. ඒ වගේමයි මේද ටීවී එකේ වගේ ඇස් ඉදිරි පිටට ආපු මේ වස්තුව පුද්ගලයෙක් කියලා පෙන්වන කෙලෙසයක් ඔබට ලියදිලා පුද්ගල භාවයට පෙනෙනවා නම් ඔබ මේ රූපයට සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න සුදුසුද කියලා බලන්න. මේ සත්‍යය කොහේ ඉඳන් එන්නේ නැද්ද කොහාට යයිද කියලා අහන්න සුදුසුද කියලා බලන්න. ඔබට පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් පටිච්ච සමුප්පාදයෙන් කියන්නේ පෙරත් මේ දුක දුක ඇතිවීම නොදන්නා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තා. ඒ කර්මයේ හේතු වුණා විපාක ස්කන්ධ ටිකක් මෙතෙන්ට ගෙනත් දෙන්න. ඒ විපාක ස්කන්ධ ටිකට වර්තමාන තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික යෙදුනහම මේක කෙලෙස් කර්ම නෙමෙයි. විපාක ස්කන්ධයකට කෙලෙස් ටික යෙදුනහම සත්පුද්ගල භාවය නිර්මාණය වෙනවා. තමාව නිර්මාණය වෙනවා. දුක නිර්මාණය වෙනවා.
ඔබ අද දැක්කේ නැත්තම් මේ දුක හැදුනේ, මේ සත්වපුද්ගලකම හැදුනේ තමන් තුළ පෙනෙන දේට, ඇහෙන දේට, ගඳ සුවඳ දැනෙන දේට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුණු හින්දා මට මෙහෙම පෙනෙනකම නිර්මාණය වුණා කියලා අදත් දුක ඇති කරපු හේතුව, ඒ කියන්නේ මේ රූපය පුද්ගලයෙක් හැටියට පෙනෙන කම නිර්මාණය වුණේ තණ්හා උපාදාන කියන කෙලෙසට නේද කියලා දන්නේ නැති වුණොත් අද දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං වුණොත් ඔබට ඉන්න සත්වයෝම හම්බ වෙනවා. තමන්ට සත්ව පුද්ගල භාවයට පෙනෙනව වෙන්නේ නැහැ. එතකොට ඉන්න සත්වයෝම හම්බ වෙනවා. වටිනා දේවල්ම හම්බ වෙනවා. අද ඉන්න සත්වයෝ කෙරෙහි තියෙන දේ කෙරෙහි අවිද්‍යාවෙන් අදත් ඔබ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර සිද්ධ කරනවා. අද අවිද්‍යා කර්ම සිද්ධ කරගත් ඔන්න ඔතෙන්ට එනකම්ම පෙර කර්මයට විපාක එනවා. විපාක ස්කන්ධ ටිකත් කෙලස් ටික එකතු වෙලා ලෝකේ සත්පුද්ගල භාවයේ විපාකයක් කියන තැන දක්වාම විපාක. ඊට පස්සේ ඒ දුක ඇති වෙන නැතිව නොදන්නා අවිද්‍යාවෙන් තමයි අද ආපහු කර්ම රැස් වෙන්නේ. මේක චක්‍රයක්. මම මේ පෙන්නපු ටික පුළුවන් නම් ඔලේක සටහන් කරගන්න. සංසාර චක්‍රය කියන එක හැදී. චක්‍රය කියනක රෝදයක්. මුලින් පටන් ගත්ත තැනටම ආපහු ඇවිල්ලා මිසක මැදින් නතර වෙන්නේ නැහැ. මැදින් කැඩෙන්නේ නැහැ. මැදින් කඩන්න බෑ. පෙර දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා ආපහු දුක හැදෙන තැන දක්වාම එනවා. අද දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම තිබුණොත් ආයෙත් චක්‍රේ මුල්ලංගේ පටන් ගන්නවා. විද්‍යාවෙන් කර්ම රැස් වෙනවා. මට මෙතනදී පෙන්වන්න ඕනකම තිබුණේ අපි ගොඩාක් කාලයක් ඉඳලා මේ පටිච්ච සමුප්පාදේ අර්ථය දකින්න හිත තියපු තැන වැරදි. ඒකෙන් උනේ චතුරාර්ය සත්‍ය දර්ශනය අතහැරුණ එක. අපි ගොඩක් වෙලාවට අර්ථ ගත්තේ පෙර අවිද්‍යා කර්ම. ඒකට විපාක ස්කන්ධ ටිකක් හැදුනා. ඒ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියලා කියන්නේ වර්තමාන කර්ම. ඒකට විපාක මතු අනාගතේ ජරා මරණ දුක එනවා කියලා අපි මරණයෙන් පස්සේ පංච උපාදාන ස්කන්ධ දුකක් දැක්කා. එතකොට අපිට නිග්‍රහ කට යුතුයි මොකටද? අද තණ්හා උපාදාන නැති කළ දුක නැති කරන්න හදනවා නම් නූපන්න දුකක් නූපදවීම සඳහා අපි වීරිය කරනවා කියලා. අද තණ්හා උපාදාන නැති කරන්නේ මොකටද? මරණයෙන් පස්සේ තාම ඉපදලවත් නැති දුකක් නැති කරන්නයි කියලා. එතකොට මේ තියෙන දුකට මොකද කරන්නේ? නමුත් ඔගොල්ලෝ අර්ථය ගන්න විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන යෙදුණා කියලා කියන්නේ එතන කර්ම රැස් වුණා නෙමේ කෙලෙස් කෘත්‍යයක්. මේ විපාක ස්කන්ධ ටික ඒතං මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. මේ මම මේ මගේ ආත්මයයි කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න ටිකට තමයි තණ්හා උපාදාන කියලා කියන්නේ. විපාක ස්කන්ධේ තණ්හා උපාදාන වශයෙන් ගත්තොත් ඒකේ ප්‍රතිඵලය තමයි පුද්ගල භාවය උපදිනවා. සත්ව භාවය උපදිනවා. ඒ කියන්නේ මේ කය මම වෙනවා. රූපේ සතර මහා ධාතුයි. ඒ කය මම මගේ ආත්මයයි කියලා ගත්තොත් දැන් මේ කය මම වෙලා අපි දන්නේ නැත්තම් මේ කය මම කළා පෙන්නන කම හැදුනේ කෙලෙස්යකට කියලා හිතාගෙන ඉන්නේ මමමයි කියන තැනකින් ජීවත් වෙනවා අපි. එතකොට දර්ශනයක් නැති වුණාම මේ කය මම කියන තැනකින්ම කර්ම රැස් වෙනවා. මේ තව සත්වයේ පුද්ගලය කියන තැනකින්ම කර්ම රැස් වෙනවා.
මේ තියෙන වටිනා දේවල් පරිහරණය කරනවා කියන තැනකින් කර්ම රැස් වෙනවා. අද කර්ම රැස් වුණොත් නැවතත් මේ වගේම දුක් වූ ස්කන්ධ ටිකක් හැදෙනවා. ඉතින් යම් දිනක ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් අවබෝධ වෙන්නේ මේ පටිච්ච සමුපාදයේ නිවැරදි වුණොත්. පටිච්ච සමුපාදයේදී මේ අංග 12න් අනුක්‍රමයෙන් පෙන්වන්නේ ඔබට ජරා මරණ දුක ඇති වෙන හැටි දැන්. පෙර ජීවිතෙත් මේ වගේම දුක හදාගත්තාම ඒ දුක නොදන්නා අවිද්‍යාවෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටික හැදිලා ඒකට ඔබ තුල තණ්හාව යෙදුනොත්, උපාදානය යෙදුනොත්, භවය ඇති වුනොත් ජාති තමන් උපදිනවා, සත්ත්ව පුද්ගල භාවයේ උපදිනවා, වටිනා වස්තුන්ගේ ඉපදීම වෙනවා. ජාතිපච්චය ජරා මරණ. දැන් මේ රූපයේ දිරනකොට මම මහලු වෙනවා, මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා ඔබට දුක් විඳින්න වෙයි. අද ඔබ දුක් විඳින මේ දුක හැදුවේ කෙලෙසයකට කියලා ඔබ නොදැක්කොත් නොදන්නවා නම් ඔබට දර්ශනයක් නැති වුණොත් අන්න ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි රූපයට අත දික් කළ හැකි සත්වයක් කියලා. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයට තමන්ට මේ පෙනෙන්නේ විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් යෙදුණු කම නිසා තමන්ට පෙනෙන බව නිර්මාණය වෙලා කියලා ඔබට පෙනෙන කම ලෝකයේ ඔබ තුල හැදුණු කමට දර්ශනයක් ඔබට නැති වුණොත් ඒක හැදුනේ මේ වගේ කෙලෙසයකටයි කියලා හදපු කෙලෙසියත් ඔබට හසු නොවුනොත් ඔබට තියෙන ලෝකයක් ඇසුරු කරන්න වෙනවා විනා වෙන දෙයක් නැහැ. එතකොට කවදාවත් ඔබට ලෝකෙ මිදෙන්න බෑ. අජරාමර වෙන්න බෑ. මේ රූපයේ දිරනකොට මම මහලු වෙනවා කියන තැනින් ඔබට මිදෙන්න බෑමයි. මේ රූපයේ ලෙඩ වෙනකොට මම ලෙඩ වුණා කියන තැනින් මේ රූපයේ බිඳෙන දවසට මම මැරෙනවා කියන තැනින් ඔබට ජරා මරණ කියන ධර්මතාවයෙන් තොර පැවැත්මක් නැති වෙනවා මේ චතුරාර්ය සත්‍ය නොදැක්කොත්. කෙලෙසයකට මේ කය මම කියලා පෙන්නපු කමක් වෙලා කියලා ඔබ දැක්කොත් කෙලෙසිය අයින් කළා මේ කය මම මගේ ආත්මය කියලා පෙනෙන කමින් ඔබට මිදෙන්න පුළුවන්. එදාට මේ රූපේ දිරුවට මම මහලු වෙලා කියන අදහස එන්නේ. ලෙඩ වෙන රූපේ මම ලෙඩ වුණා කියන අදහස එන්නේ. රූපේ බිඳෙන්න ගියට මම මැරෙනවා කියන අදහස එන්නේ. තමන් එක්ක ජරා මරණ එක්ක තමනුත් හිඳින්නේ. ඒ නිසා මේ කතා කරන දේ තුල යම් ප්‍රශ්නාර්ථයක් ඔබට තියෙන්න පුළුවන්. නමුත් ඔබට මම යම් මට්ටමක හිතන්න පොලි කරුණක් පැහැදිලි කළා. පටිච්ච සමුපාද ධර්මයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන. ඔබට ඔබ දුක් විඳිනවා නම් ඒ දුකත් දුක ඇති වෙච්ච කෙලෙසයක්. ඒ කෙලෙසිය නැතිකොළොත් දුක නැති වෙනවා කියන දර්ශනය පෙන්වන්නයි පටිච්ච සමුපාදයේ තියෙන්නේ. අදත් ඒ දුක ඇතිවීම නැතිවීම නොදන්නවා වුණොත් පටිච්ච සමුපාදයේ පළවෙනි අංගය අදත් පටන් ගන්නවා අවිද්‍යාව කර්ම රැස් වෙනවා. මේ සංසාර චක්‍රයේ මුල් කෙලවරක් පෙනෙන්නේ චක්‍රයක්නේ. ඒකේ මෙන්න මෙතනයි මුල කියලා කියන්න බෑ චක්‍රය. දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම රැස් කරගෙන ස්කන්ධ හැදිලා කෙලෙස් යෙදිලා ආයෙත් දුක හැදෙනවා. ආයෙත් දුක ඇතිවීම නොදන්නා කම නිසා ආයෙත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙලා විපාක ස්කන්ධ ටිකක් හැදිලා කෙලෙස් ඇතිලා ආයෙත් දුක හැදෙනවා. ආයෙත් දුක ඇතිවීම නැතිවීම නොදන්නා කම කියලා එකම චක්‍රය කැරකෙනවා. ඔතනින් ඔබ අද දුක ඇතිවීම නැතිවීම තේරුම් ගත්තොත් අද පංච උපාදානස්කන්ධ දුකෙනුත් නිදහස් වෙනවා. ඒ විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය දන්නවා කියලා කියන සම්මා දිට්ඨි සහ විඥා
විද්‍යාව උපාදෝ අවිද්‍යාව නිරෝධා. විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නිරුද්ධ වෙනවා. එහෙම නැවත භවයකට යන්න තියෙන කර්ම රැස් වෙන්නේ නැහැ. නැවත විඥානීය ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමක් වෙන්නේ නැහැ. අද චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ ලෝකය උපාදාන වශයෙන් අරගෙන විදින දුකත් නැති වෙනවා. මතු විඥානීය ප්‍රතිසන්දි වශයෙන් පැමිණිලා දුක් ස්කන්ධයක් හදයින ඒකත් නැති වෙනවා. දුක් ටික නිරුද්ධ වෙනවා. ඉතින් මට මෙතනදී පෙන්වන්න ඕනේ ඔබට දර්ශනයක් පහකට තු කෙලස් කියලා කියන්නේ දර්ශනයක් නැතිකම නිසායි අපි රූපයට අත දික් කරලා තියෙන රූපේ සත්වයක් කියලා. ඒ රූපේ සත්වයක් කියන කම හින්දායි සත්වය කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යයි කියන අන්තවලට බෙදුවේ. මොකද සත්වයක් ඉන්නවා නම් පුද්ගලයෙක් ඉන්නවා නම් මේ ඉන්න සත්වයාට අනිවාර්යෙන් ගති දෙකක් එකක් උරුමයි. මොකද්ද? ඉන්න සත්වයා එක්කෝ මරණයෙන් පස්සේ ඉපදෙන්න ඕනේ. එහෙම නැත්නම් මරණයෙන් පස්සේ නොඉපදෙන්න ඕනේ. මේ සත්වයා මරණයෙන් පස්සේ ඉපදෙනවා කියලා කිව්වොත් ඔබට සාස්ත්‍ර දෘෂ්ටි ඇසුරු වෙනවා. මේ සත්වයා මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා කිව්වොත් උච්චේ දෘෂ්ටි ඇසුරු වෙනවා. දර්ශනයක් නැති කෙනාට සාස්ත්‍රත උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් එකකටවත් පත් නොවී ඉන්න බෑ. මොකද සත්වයේ කියන තැනටපත් වුනහම එක්ක සත්වයා මරණයෙන් පස්සේ උපදිනවා එක්ක උපදින්නේ නැහැ. නමුත් තේ උභෝ අන්තේ අනුපගම මජ්ජන තථාගතෝ අபிසම්බුද්ධා. මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ ධර්මය අවබෝධ කරගත කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතනං කියලා. ඒ කියන්නේ පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කළා ඒකට විපාක ස්කන්ධ ටිකක් හැදුනහම විපාක ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදුන හින්දා ඔබට සත්ව පුද්ගල භාවයට පෙනෙනවා කියන දර්ශනයක් පෙන්වුවාම එහෙනම් සත්‍යය උපදිනවා හෝ උපදින්නේ නැහැ කියලා අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේ කෙලෙසයකට මට සත්ව පුද්ගල භාවයක් ඉපදිලා කියන දර්ශනයක් එනවා. දර්ශනයක් තියෙන කෙනා ඒ සත්‍යය මරණයෙන් පස්සේ උපදී කියලාවත් උපදින්නේ නැහැ කියලාවත් අන්ත දෙකට දුවන්නේ. මොකද පටිච්ච සම්පදායේ තේරෙනවා තමන් තුල සත්ව පුද්ගලකමක් ඉපදිලා කියලා. මන් තුල සත්ව පුද්ගල දෘෂ්ටියක් ඉපදිලා නම් සත්‍ය මරණයෙන් පස්සේ ඉපදෙනවා සත්‍ය මරණයෙන් පස්සේ ඉපදෙන්නේ නැහැ කියලා අන්තයට දුවනවා කියන එක යෙදෙන්නේ නැහැ කියන එක තේරෙනවා. යෙදෙන්නේ නැහැ එහෙම එකක් එයාට. ඉතින් ඔබට හඳුනා ගන්න ක්‍රම දෙකක් මම කියලා දුන්නා. එකක් තමයි දර්ශනීය නිවැරදි වෙන්න ඔබට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ හරහායි චතුරාර්ය සත්‍ය කියලා දුන්නේ. චතුරාර්ය සත්‍ය කියලා දුන්නේ පටිච්ච සමුප්පාදේ. දර්ශනීය ආවොත් තමන් තුල ලෝකයේ ඉපදිලා බාහිර තියනවා නෙමෙයි තමන් තුල ලෝකයේ ඉපදිලා කියලා දර්ශනයක් එයි. චතුරාර්ය සත්‍ය හරහා පටිච්ච සමුප්පාදේ හරහා. ඒක දර්ශනයක් වුණොත් ඔබ ගාව ප්‍රහාණය වෙලා තියෙයි බාහිර රූපයට බාහිර ලෝකයට අත දික් කරලා පෙන්වන කමක්. රූපය සත්‍යයක් වේදනාව සත්‍යයක් නැත්නම් රූපය ආත්මයක් වේදනාව ආත්මයක් කියලා ඇඟිල්ල දික් කරන කමත් ඒ සත්‍යය කොහේ හරි ඉඳන් එන්න ඇති කොහාට හරි යන්න ඇති කියලා කංකති වශයෙන් పూర్ව අපරාන්තයට දුවන ගතියත් ඔබ තුල නතර වෙලා තියෙන්නේ මේ දර්ශනේ තිබුණොත්. ඒ වගේම දුක්ඛ නිරෝධය සඳහා නොඑක් විදිහේ වෘත සමාදන් වීමේ අවශ්‍යතාවයකුත් නැති වෙයි. මොකද දුක ඇතිකලේ මේ තණ්හාව කියන කෙලෙසිය නිසා කියලා දකිනකොට ඒ තණ්හාව කියන කෙලෙසිය නැති වුණොත් දුක නැති වෙනවා කියලා දකිනකොට ඔබට දුක්ඛ නිරෝධය සඳහා වෘත සමාදන්යක් ඕනේ නැති වෙයි. මම අදද මතක් කරනවා
යම් කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙනෙනවා නම් පටිච්ච සමුපාද ධර්මය හරහා පටිච්ච සමුපාද ධර්මෙන් හරහා ධර්මය අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධයි පටිච්ච සමුපාදයත් හොඳට තේරෙනවා. පෙර අවිද්‍යාවෙන් පටන් ගත්ත ප්‍රභවය අද දුක දක්වාම හදලා දුක ඇති කලේ මේ කෙලෙස් ටික නිසා කෙලෙස් නැති කළොත් දුක නැති වෙනවා කියලා අදත් අවිද්‍යාවෙන් නොදැක්කොත් ඇත්ත නොදැක්කොත් අදත් අවිද්‍යාවෙන් පටිච්ච සමුපාදේ මුල්ලංගේ ආයෙත් පටන් ගන්නවා කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා කම නිසා පටිච්ච සමුපාද චක්‍රය ඇති වෙන හැටි පටිච්ච සමුපාදෙන් චතුරාර්ය සත්‍යයත් හරහා පංච උපාදාන ස්කන්ධ ලෝකයේ හම්බ වුණා. ඒ කියන්නේ ඔබට ලෝකයේ නිර්මාණය වෙච්ච කම හම්බ වුණොත් දර්ශනය. ඒ දර්ශනය තිබුණොත් බාහිර සත්‍ය පුද්ගලයෝ ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටියත් සත්‍ය පුද්ගලයෝ කොහේ හරි ඉඳන් එන්නේති කොහාට හරි යයි කියන දෘෂ්ටියත් ඔබ කෙරෙහිලා ඔබ නොදකි. යම් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය පෙනේ නම් පටිච්චසමුපාදය පෙනේ නම් දර්ශනයක් තියෙනම් බාහිර සත්ව පුද්ගල භාවයට පෙනෙන කමහා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති තමන් කෙරෙහිලා නැතිනම් ඒ ඕනම කෙනෙකුට බය නැතුව ditthi සම්පන්නයි තමන් ditthi සම්පන්නයි කියලා කිව්වට කමන්නේ. ditthi සම්පන්නයි කියලා කියන්නේ මොකද්ද? දර්ශනීය යුක්තයි. තමන්ට දර්ශනයක් තියෙනවා. අනිත් අය මේ රත්තරන් ගොඩාක් වටිනවා කියලා අනිත් අය කියද්දි එයා දකින්නේ මොකද්ද? තමන් තුල වටිනාකමට පෙනෙන තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුනහම ඒ රත්තරන් වටිනවා කියලා මට පේනවා. ඒ වස්තුව වටිනවා කියලා මට පෙනෙනවා හින්දායි මම ඒක ගන්න යන්නේ. දැන් වටිනාකමට මට පෙනෙන වස්තුව විනාශ වුණොත් මොකද වෙන්නේ? කවුරු හරි හොරු ගත්තොත්, කැඩුනොත්, බිඳුනොත් තමන්ට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් දුක එන්නේ වටිනා වස්තුව නැති වෙච්ච එකද? ඒ වස්තුව වටිනාකමට තමන් තුල පෙන්නපු කෙලෙසේද? තමන් තුල පෙන්නපු කෙලෙසේ. දුකට හේතුව තණ්හාව. බැරි වෙලා මේ කෙලෙසේ අයින් වුණොත් ඒ වස්තුව රත්තරන් කියලා වටිනවා කියලා තමන්ට පෙනෙන කම නැති වුණොත් ඒ වස්තුව නැති වුණත් එකයි කවුරු ගත්තත් එකයි කැඩුනත් එකයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ රන් රිදී මුතු මැණික් කියලා ඒ වස්තු කෙරෙහි වටිනාකම යෙදෙන්නේ නැහැ මනසේ. අන්න ඒ වගේ තමන්ට දුක එන්නේ අපි කියමු මේ මල් පොකුර හරි වටිනවා කියලා මට පේනවා. ඕකේ කැඩුනොත් බිඳුනොත් දුක එනවා මට. මන් දන්නේ නැත්තම් මේක කැඩුනොත් බිඳුනොත් දුක ආවේ මේ වස්තුව වටිනාකමට මට පෙනුණු හින්දා නේද කියලා. මම හිතාගෙන ඉන්නේ මේ වස්තුව වටිනවා වස්තුව නැති හින්දා මට දුක ආවා කියලා. නමුත් දුකට හේතුව වස්තුවේ නැතිකම නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. ඒ වස්තුව වටිනාකමට පෙන්වපු කෙලෙසේ. මේ තණ්හා උපාදාන ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන්නේ මේ පෙනෙනකම විපාක ස්කන්ධ ටික. තණ්හා උපාදාන කියලා කියන්නේ මේ මල් පොකුර ගොඩාක් වටිනවා නේද කියලා මට පෙනෙනවා. දැන් ඔන්න මල් පොකුර වටිනවා වගේ තැනකින් මම බලාගෙන ඉන්නකොට කවුරු හරි ඕක හොරකම් කළොත් කැඩුවොත් බින්දොත් මට දුක එනවා. දුක එන්නේ මේ වස්තුව කැඩුන හින්දාද? ඒ වස්තුව මට වටිනාකමට පෙනෙන කොට ඒ වටිනා දේ වෙනස් වෙන නැතිවීම නිසා එන දුක මට විඳින්න උනේ මේ වස්තුව වටිනවා කියලා පෙන්වපු කෙලෙසින් හින්දා නෙමෙයිද බලන්න. ඒ වගේ මේ දරුවා මැරිලා මට දුක් විඳින්න වෙන්නේ ඒ වස්තුව දරුවා කියලා පෙන්වපු කෙලෙසිට මිසක ඒ වස්තුව වටිනවා කියලා පෙන්වපු කෙලෙසිට මිසක ඒ වස්තුව බිඳෙන කමට නෙමෙයි. ඔන්න ඔය වගේ දර්ශනයක් ඔබට හම්බ වුණොත් ඔබට දුක් විඳින්න වෙලා තියෙන ඔබේ කෙලෙසටයි කියලා බය නැතුවම ඔබ ditthi සම්පන්නයි කියලා කියන දර්ශනයක් තියෙනවා කියලා කියන්නේ. දර්ශනයක් නැති ලෝකෙ හිතන්නේ ප්‍රිය වස්තු තියෙන මේ වස්තු විනාශ වෙන නිසායි දුක එන්නේ කියලා.
දර්ශනයක් තියෙන කෙනා පෙන්වන්නේ වස්තු විනාශ වෙන නිසා නෙමෙයි, විනාශ වෙන වස්තු වටිනාකමට පෙන්වපු කෙලෙස් නිසා කියලා. පෞග්‍ය කාලවල අපි ඔය එක විවිධ විසම අදහස් තිබුණා. ඒකෙදි සමහරු මං අහගෙන හම්බෙලා කියනවා කැමැතිසේ නොපවතීම දුකක් කියලා. ඇත්තටම මම කියන්නේ ඔක අර්ථය ඒක නෙමෙයි. නොපවතින දෙයට කැමැති වෙච්ච එක දුකක් කියලා මම කියන්නේ. මේ වස්තුව සංකතයි. හේතුන්ගෙන් හටගත්තේ නොපවතින එකක්. නොපවතින දෙයට කැමැති වෙච්ච නිසා නෙමෙයිද දුක? ඉස්සෙල්ලාම හටගත්තේ නොපවතින දේ. පස්සේ නොපවතින දෙයට කැමැත්ත ඇති වුණේ. නොපවතින දෙයට කැමැති වෙච්ච එකයි දුක. නොපවතින දෙයට කැමැති නොවුනොත් නොපවතුනට දුක එන්නේ නැහැ. කැමැතිසේ නොපවතීමේ දුක ආවෙත් නොපවතින දෙයට කැමැති වෙච්ච නිසායි කියන කාරණාවක් මතක් කරනවා. ඉතින් මෙතෙන්ද කෙටියෙන් අවස්ථානුකූලව මම මේ කරුණ ටිකක් පෙන්වනවා. මේ කරුණට ඕගොල්ලන්ට තේරුණාද නැද්ද දන්නේ මම පොඩි පරේක්ෂණයක් කළා තියෙන්නේ. පටිච්ච සමුප්පාද අංග 12 ඇතුළේ තුන් කාලයකට කඩන්න නැතුව ජරා මරණ දුක දක්වාම ගෙනල්ලා සංසාර චක්‍රය හැදෙන පරේක්ෂණයක් තියෙනවා මේ අතර. හැම කෙනෙකුටම ආරාධනා කරනවා මේක බලන්න. මේ පටිච්චසමුපාදයේ වැරදුණු අර්ථ පටිච්චසමුපාදයට ගත්ත අර්ථයේ වැරද්දෙන් අපිට අතහැරුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. පටිච්චසමුපාදයේ අර්ථ විග්‍රහය හරියටම ආවොත් දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තමන්ට දර්ශනයක් පහළ වෙනවා. පටිච්චසමුපාදයේ වැරදුනොත් වර්ධිනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය වැරදුනොත් වර්ධිනවා සම්මා දිට්ඨි මාර්ග සත්‍යය. මාර්ග සත්‍ය වැරදුනොත් සෝවාන් සකදාගාමී අනාගාමී හරියත් කියන ප්‍රතිඵල නැහැ. පටිච්චසමුපාදයේ හරිය ගියොත් හරියනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය හරිය ගියොත් හරියනවා සම්මා දිට්ඨිය මාර්ගය. මාර්ගය හරිය ගියොත් හරියනවා සෝවාන් සකදාගාමී අනාගාමී හරියත් කියන ඵල. පරියප්තිය නිවැරදි වුණොත් ප්‍රතිපත්තිය නිවැරදි වෙනවා. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් ප්‍රතිවේදී නිවැරදි වෙනවා. පරියප්තිය වැරදුනොත් ප්‍රතිපත්තිය වර්ධිනවා. ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදී වර්ධිනවා. මේ පටිච්ච සමුපාද අර්ථයේ වැරද්ද සුළුපටුයි කියලා හිතන්න එපා. මුළු ශාසනයකම අධිගම ලාභී ශාසනය අතුගාලා දාන්න නැති වෙන්න තරම් මේ පටිච්චසමුපාදයට දුන්නු අර්ථය මුල් වෙලා තියෙනවා කියන එක මතක් කරනවා. චතුරාර්ය සත්‍ය වැහිලා තිබුණා, වැහෙනවා අංග 12 ඇතුලේ තුන් කාලයක් කඩන්න ගත්තාම. එහෙම කොහෙවත් පෙන්නලා නැහැ. පටිච්චසමුපාදය කොටස් 4කට, කාල 3කට, සංදි 3කට, ආකාර 20කට දකින්න කියලා පෙන්නලා තියෙනවා. ඒක කොතනකදවත් කොටස් 4, කාල 3, සංදි 3, ආකාර 20, කාරණා 12 ඇතුලේ දකින්න කියලා පෙන්නලා නැහැ. පෙර හේතු නිසා දැනුත්, දැන් හේතු නිසා අනාගතත් කියලා තුන් කාලයකින් බලන්න පෙන්නලා තියෙයි මිසක මේ අංග 12 ඇතුලේ තුන් කාලයක් බලන්න කියලා කොහොමවත් පෙන්නලා නැහැ. ඒ හින්දා හැමෝටම මෙසිත මතක් කරනවා මේ පෙන්නන කාරණාව නුවණින් විමසන්න කියන කාරණාවත් එහෙම වුණොත් මේ ශාසනයට නැවත පුනර්ජීවයක් ලැබෙයි කියන කාරණාවත් මතක් කළා. මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම මේ ජීවිතයේදීම දර්ශන සම්පත්තිය ඇති කරගෙන සසර දුක අවසන් කරගන්නට මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයක් සම්බුද්ධ ශාසනයත්
පින්වතුන්වත් පින්වතුන්ගේ රැකරක්ෂා ස්ථානට අධිකෘත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියෝද එවැගේම මේ ස්වර්ණමාලී සෑරජුන් වටාවට මේ පුණ්‍ය භූමියේ ගැවසෙන්නා වූ සමාධිට්ඨික සියලු දෙවියෝද පින් කැමති සියලු සත්වකද මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ඒ වගේම විශේෂයෙන්ම අද මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නට මූලික අරමුණක් වුණා ලෝකයට සම්බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට ඉමහත් ශාසනික සේවයක් කළා මහත් වූ යුග මෙහෙවරක් කළා. මීට වර්ෂයකට ඉහතදී අපවත් වී වදාළ අපේ දරණාගම කුසල ධම්ම මහානායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ඒ දරණගම හාමුදුරුවෝ නිසා බොහෝ ජනතාවකට කුසල ධර්ම රැස් කරගන්න කුසල ධර්ම පූර්ණය කරගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒසා විශාල ශාසනික සේවයක් කළ ඒ අපවත් වී වදාළ පූජ්‍ය දරණගම කුසල ධම්ම මහානායක මාහිමිපාණන් වහන්සේට මේ දේශනාව තුලින්ද මේ ධර්ම ශ්‍රවණය තුලින්ද මේ සියලු ආකාරයෙන්ද සිද්ධ කළා වූ සියලුම කුසල අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වෙන සැනසෙන්ට මේ සියලු කුසල හේතුපනිශ්‍රියම වේවා කියලා තාසින්සනය කරන ගමන් සාදු සාදු සාදු. අද මේ බෞද්ධ දර්ශනය පිළිබඳව විශේෂ ධර්මදේශනාව ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන්කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුනේ ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තවත් බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් ඔබට මට මේ සද්ධර්ම මාර්ගය පෙන්වා දෙන්න ගෞරවනීය ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. එහෙමනම් මේ උතුම් වූ සෑරජානන් වහන්සේ විරාජමාන වන මේ ඓතිහාසික මළුවේ ඉඳලා අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් අපේ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේට මතු බුද්ධත්වයේ උදෙසාම මේ සියලු පින් හේතු වාසනා වේවායි යලි යලිත් සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.